වෘත්තිකයන්ගේ ජාතික පෙරමුණ හැටියට මම මේ අවස්ථාවේ මෙහි පැමිණ සිටින සියලුම ඒ සභාපති දරණ අපේ ලලිත් කාටපිටිය මහත්මයාත් ඒ වගේම තමාරා කුණනායක මහත්මයාත් අපේ අද දේශනාවට සහභාගී වන මයුර ගුණවංශ නීතිඥ ජනාධිපති නීතිඥතුමාත් ඒ වගේම ඉංජිනේරුවෙක් සහ නීතිඥෙක් හැටියට ඉතාමත් විද්වත් මත පළ කරන ආනන්ද රණසිංහ මහත්මයාත් ඒ වගේම වෘත්තියෙන් වාස්තු විද්‍යාඥයෙක් වන නාලක ජයවීර මහත්මයාත් මම මේ අවස්ථාවේ පිළිගන්නවා. වෘත්තිකයන්ගේ ජාතික පෙරමුණ මේ වැඩසටහන ලෑස්ති කරේ ඔබ සියලු දෙනා දන්නවා. ජිනීවා මානව හිමිකම් කොමිසම හරහා නැවත යම්කිසි කෙටුම්පතක් ඉදිරිපත් වෙමින් පවතිනවා. විශේෂයෙන්ම ලංකාවේ දැනට පවතින අභ්‍යන්තර ස්ථාවරභාවයේ නැවතත් අහෝසි කිරීම සඳහා මානව හිමිකම් කියන යම්කිසි ඒ තියෙන උපාංගය පාවිච්චි කරන ආකාරයක් මෙතනදී අපි දකිනවා. ඒක නිසා අපි මේ කරුණු සම්බන්ධයෙන් අපි දක්වන ස්ථාවරය තමයි රටක පුරවැසියෙක් ඒ රටේ තමන්ගේ ආත්මගරුත්වය, ස්වාධීනත්වය, නිදහස රැකගෙන සතුටෙන් සහ නිරෝගීකමින් ජීවත් විය යුතුයි කියන ස්ථාවරේ ඉන්න කතා කරනකොට ඒ தત્ත්වය පවත්වාගෙන යාමට රටකට ඇති හැකියාව අහෝසි කරන මට්ටමක අද මේ කටයුතු කාරණා ජාත්‍යන්තර තලයේ සිද්ධ වෙනවා. විශේෂයෙන්ම ලංකාව පිහිටීම අතින් ඉතාමත්ම වැදගත් තැනක තිබෙන නිසා විශේෂයෙන්ම නැව් මාර්ග, ගුවන් මාර්ග, වෙළඳ මාර්ග යන කේන්ද්‍රස්ථානයක පවතින නිසා මේ රටේ පිහිටීම අනුව අපට හිමි වී තිබෙන ඒ වටිනාකම් නිසාම අපි යම්කිසි විදිහකට අවධානයට වඩා අවධානමකට ලක් වෙන ආකාරයක් අපි මෙතනදී දකිනවා. ඒක නිසා අපි විශ්වාස කරනවා මේ කාරණා සම්බන්ධයෙන් මේ රටේ පුරවැසියෝ බුද්ධිමත් පුරවැසියෝ ඒ වගේම මේ අය අධ්‍යයනයට ලැබී පුරවැසියෝ රටේ සිද්ධ වෙන දේශපාලන ව්‍යුහයන් සම්බන්ධයෙන් මහජනතාව මං හිතන්නේ දේශපාලන නායකත්වයට වඩා බොහෝ අවස්ථාවල ඉදිරියෙන් ඉන්න ආකාරයක් අපිට පේනවා. අපේ විද්වතුන් මේ කාරණා දන්න අය සමහර විට කාරණා මතු කරනවා. ඒ කාරණා ජාතික තලයේ තීරණ වලට සම්බන්ධ වීමේ අඩුපාඩුවක් අපි දකිනවා. ඒ වගේම තමයි ජාත්‍යන්තර තලයේ අඩලුහුඩුවකට නැත්තම් අතවැසියෝ හැටියට නැත්තම් ලෝකයේ දෙවෙනි පෙළ හෝ තුන්වෙනි පෙළ පුරවැසියෝ හැටියට ජීවත් වීමට කිසිම රටක පුරවැසියෙකුට අවශ්‍යතාවයක් නැහැ. නමුත් එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ඒ පිහිටුම සලකා බැලීමේදී අපිට පේන දේ තමයි එක්සත් ජාතික සංවිධානයේ බලවත් රටවල් ඊළඟ බලවත් රටවල් සමග සම්බන්ධ කම් පවත්වන දෙවෙනියට බලවත් රටවල් සහ ඊට පස්සේ තුන්වෙනියට පුරවැසියෝ වාගේ දරන රටවල් හැටියට වර්ගීකරණයකට යන්න පුළුවන් තරමක කටයුතු කාරණා සිද්ධ වෙනවා. මේ කාරණා සිද්ධ කිරීම සඳහා මානව හිමිකම් කියන එක්තරා උපාංගයක් නැත්නම් උපක්‍රමයක් විශේෂයෙන්ම භාවිතා වෙන ආකාරයක් මෙතනදී පේනවා. ඒක නිසා අපි පොඩි රටවල් කියලා හිතන්න අවශ්‍ය නැහැ. මේ සම්බන්ධව අපේ තිබෙන ස්ථාවරයේ ලෝක ජනමතයට සම්බන්ධ කිරීම සඳහා අපි විද්වත් දැනුමකින් යුතුව අපි මේකට අපි කියන්නේ ඉංග්‍රීසියෙන් ස්ටඩීඩ් අප්‍රෝච් එකක්. අපි මේ ගැන අධ්‍යයනයකින් යුතුව සම්බන්ධ වීමේ අවශ්‍යතාවය සඳහන් කරගෙන තමයි අපේ වෘත්තිකයන්ගේ ජාතික පෙරමුණ වෘත්තිකයේ ජාතික පෙරමුණ කියලා කියන්නේ වෛද්‍යවරු, නීතිඥ මහත්වරු, ඒ වගේම වාස්තු විද්‍යාඥයෝ, ඉංජිනේරු මහත්වරු ඇතුළු විද්වතුන් පමණක් නෙමේ රටේ මේ වර්ධනයට දිරිදෙන අපේ වෘත්තීය සමිති ගණනාවකින් සමන්විත විතාමත්ම පුළුල් ව්‍යුහයකින් සම්බන්ධ විද්වත් මතවාද වලින් දේශපාලන හෝ අනිකුත් මානයන්ගෙන් තොරව අපේ පුරවැසියෝ කියන අයත් රටවල් කියන එකත් ආරක්ෂා කරගෙන යන සංවිධානයක් හැටියට බොහොම නිදහස් ස්වාධීන සංවිධානයක් සහ කිසිදු ආකාරයකින් ආයතනයකින් අපි ආදායම් නොලබන අපේම තියෙන සම්පත් වලින් යැපෙන බොහොම ස්වාධීනව පවතින සංවිධානයක් හැටියට බොහොම නිදහස්ව නිවහල්ව නිර්වුල්ව කතා කරන සංවිධානයක් හැටියට මේ කාරණේ සඳහා ඉදිරිපත් වීමට සහ දේශකයන් මේ ගැන දැනුම් තේරුම් තියන අයගේ දේශන මහජනතාවට දායක කිරීමේ අදහසින් තමයි අද මේ හවස 3:00ට අපි මේ ආරම්භ කරන්නේ මේ දේශන මාලාව. ඒදී අපි සාකච්ඡා කරන්නට භාවිතා කරන කරුණු මෙන්න මේ ආකාරයෙන්. පළවෙනි දේ තමයි දැනට ජිනීවා මානව හිමිකම් කොමිසම සඳහා අප රටට එල්ල වුණු සහ දැනට හදිස්සියේ එල්ල වීමට නියමිත
ඒ මානව හිමිකම් චෝදනා සම්බන්ධව අද උද්ගත වීම සම්බන්ධයෙන් මූලික කරුණු පිළිබඳ දැනුවත් වීම තමයි පළවෙනි දේ. දෙවෙනි කාරණේ තමයි එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ආරම්භක සමාජිකයෙක් හැටියටම සිටපු ශ්‍රී ලංකාවට එහි ව්‍යුහය තුළ අත්වන්නා වූ වාසියද අවාසියද පිළිබඳ යම්කිසි අධ්‍යයනයක් කිරීම සඳහා පාදක වන කරුණු ඉදිරිපත් කිරීමක් බලාපොරොත්තු වෙනවා. ඒ වගේම තමයි විශේෂයෙන්ම ඇමරිකා එක්සත් ජනපදයේ සහ ඒට සම්බන්ධ රටවල් විශේෂයෙන්ම කුඩා රටවල් සහ සම්පත් තියෙන රටවල් යම් කිසි විදිහකට බලපෑම් වලට ඍජු සහ වක්‍රව ගන්නා වූ ක්‍රියාමාර්ග පිළිබඳ පැහැදිලි දර්ශනයක් ලෝකයට ඉදිරිපත් කිරීම සඳහා අවශ්‍ය වෙන හේතුපාදක කරුණු අපි මෙතනදී සාකච්ඡා කිරීමට සහ ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වෙනවා. හතරවෙනි කාරණය තමයි මෙවැනි තත්වයන් යටතේ අපිට මිත්‍රශීලී රටවල් සමග මේ කාරණා සඳහා යොදවා ගැනීමට යෝජිත මේ නොබැදි ප්‍රතිපත්තිය නැත්නම් non alignment movement කියන ව්‍යුහය ඒ ස්ථාවරය අපි කොයි ආකාරයෙන්ද එය සාර්ථකව ජයගන්නේ කියන පිළිබඳ වචනයකට සීමා නොවි තේරුම ගන්නා වූ ආකාරයක කරුණු ඉදිරිපත් කිරීමක් බලාපොරොත්තු වෙනවා. ඒ තුලින් අපේ රට මේ මිතුරු රටවල් කියන රටවල් සියල්ලත් එක්ක එකතු වෙලා ලෝකයේ සැමටම බොහොම හොඳින් ජීවත් වෙන්න පුළුවන් පරිසරයක් නිර්මාණය කිරීම සඳහා අපි කොයි ආකාරයෙන් සංවිධානයේ කටයුතු පිළිපැදිය යුතුද කියන එක පිළිබඳ තමයි විද්වත් කතිකාවට අයිති වෙන්නේ. මේකෙදි මම හිතන්නේ අපිට විශාලම දායකත්වයේ සපයන්නේ අපේ රටේ තියෙන ලොකුම සම්පතක් ඒ තමයි තමාරක් වුණනායකම් කියන මහත්මිය. එතුමිය මම හඳුන්වලා දීමට අවශ්‍ය නැහැ. විශේෂයෙන්ම එතුමිය ජාත්‍යන්තර තලයේ පවත්නා ක්‍රියාපටිපාටීන් සම්බන්ධව ඉදිරිපත් කරන කාරණා බලපුවාම ඊ타මත්ම වැදගත් කාරණා අපිට ඉදිරිපත් කරපු ඊ타මත්ම ඉහළ අධ්‍යක්ීම් සම්භාරයක් ඉදිරිපත් කරපු කෙනෙක් හැටියට අපි දකිනවා විද්වතනයක් හැටියට අපි දකිනවා එතුමිගේ වටිනාකම මේ රට තේරුම් ගත යුතුයි. ඒ වගේ මේ කලාපය සහ මේ අපි වයින් රටවල් විශේෂයෙන් තේරුම් ගත යුතුයි. එතුමිය මේ සම්බන්ධව කරුණු සහිතව දීර්ඝ විස්තරයක් ඉදිරිපත් කරන මම හිතන්නේ එතුමිගේ දේශනේ අනාගතයේ මේ රට අද විතරක් නෙවෙයි අනාගතේ බේරගන්න ඉදිරිපත් වෙන දරුදරියන්ට ඇතුළු සියලු දෙනාම මේ රටක විදේශ අපි ලෝකයේ අපි රටක් හැටියට ජීවත් වෙන්නේ කොහොමද කියන එක පිළිබඳ දර්ශනයක් කළමනාකරණය කරගැනීමට ප්‍රයෝජනවත් වෙයි කියලා මම හිතනවා. ඒ වගේම ඉංජිනේරු සහ නීතිඥ මහත්මයෙක් හැටියට අපේ ඉන්න ආනන්ද රණසිංහ මහත්මයාත් මයුරු ගුණවංශ මහත්මයාත් ඒ වගේම වාස්තු විද්‍යාඥ නාලක ජයවීර මහත්මයාත් අපිට මේ සම්බන්ධ අද දවසේ පවතින කරුණු සම්බන්ධයෙන් විශේෂ දේශන පවත්වන ඒ දේශන තුලින් අපිට අපි කොයි ආකාරයෙන් ඉදිරියේදී අපි වැඩ කටයුතු සම්බන්ධීකරණ සහ කළමනාකරණය කරගත යුතුද පිළිබඳ අදහසක් ඉදිරිපත් කිරීමට අවස්ථාවක් වනු ඇත. එබැවින් මම ඔබ සියලු දෙනාගෙන්ම සාවධාන මේ සාකච්ඡාවට සහභාගී වන ලෙස ඉල්ලා සිටිනවා. ඉංග්‍රීසි වල චුට්ටක් කියන්න ඕනේ. As the PNF or Professional National Front, the exercise here, what we are going to exercise at this point is to facilitate Sri Lankan citizens for a studied approach in the current crisis. With regard to the our relationship with the other countries, especially in UN membership, had to be visited. We have our main intention is any country or any citizen had to live with dignity, independence, and to ensure their happiness and the health. So with this view, we have seen that during the past when you study, it was very clear that the human rights allegation is a tool that most of these powerful countries and the elite countries are using to control or to sometimes to take under their control of small countries or countries with lot of resources. Sri Lanka, because of its position, the strategic positioning itself with regard to its the air route and then the naval route, and not only that the trade route. So, because of that position, Sri Lanka has become vulnerable due to lot of reasons. So because of that, this is under lot of attention of all these so-called powerful countries. And why I am calling them powerful countries is in the UN system, when you see, which has been existing over several decades, it's very clear that there are countries with veto powers, so we can call them very powerful countries, and then there are countries
lead to that powerful nation. So we can say there are second line countries, and countries like us are supposed to be on the third level. So the proposed strategy by several experts in this system is that we need to maintain the non-alignment movement or non-alignment relationship with the other countries in order to facilitate that all the friendly nations are, or the majority or the affected majority of the countries, to get together and to ensure that everybody is treated in the entire world alike. So in this exercise, to achieve this, we have invited a lot of resource personnel here for you to organize a thought and to have a studied comment in future, and to study this kind of trends in the country from a factual point of view, and for us to make a appropriate and most appropriate decision with regard to safeguard our country and our nation in future. For that, we have invited none other than Mrs. Samara Kunanayagam. She is one of the career diplomat and has lot of experience, and she has studied the systems, not only the declared systems, and she is very much aware of the undeclared or unofficial operations of these activities in the UN and other systems. With her experience, she will share certain material for not only for the current generation but for the future generation also, to study that and to have a better strategic format, or to conceptually how we are going to frame our future foreign policy, how it had to be based on. And she will be backed by to share their experience by Doctor and engineer and attorney at law Ananda Ranasinghe, and the President's Counsel Mayura Gunawansa, and a professional chartered architect Nalaka Jayavira, and he has carried his title as social activist. So I think possibly for him to deliberate more into his experience and his studies and other material for the best interest. So we have organized this entire workshop online, Facebook oriented, by using the technology due to the current prevailing situations of the country, and this will be recorded and will be uploaded to our websites for you to study and to comment and to have a constructive criticism on it, and ultimately to develop a better policy with regard to the foreign policy in this country. Thank you very much, and over to you, the Chairman.